12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝ කාබ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. රටට අවශ්‍ය භාණ්ඩ රට තුළම නිෂ්පාදනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පවසයි. බස්නාහිරින් පිටවන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව. මෙරටින් කොවිඩ්-19 ආසාදිතයෝ 428 දෙනෙක් අලුතින් හඳුනා ගැනීමති. කොවිඩ් හේතුවෙන් මේ යන මුස්ලිම් පුද්ගලයන්ගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය තීරණය කිරීමට පත් කළ තාක්ෂණික කමිටුව ස්වාධීන බව රජය අවධාරණය කරයි. සිරකරුවන් 8300කට අධික සංඛ්‍යාවක් මේ වන විට නිදහස් කර ඇතැයි ලොහන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මෙරට පාරිසරික සංවර්ධන කටයුතු සඳහා රුසියානු රජයේ උපරිම සහාය. කොවිඩ් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට තවදුරටත් සීමා පැටවේ. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. මීට සමගාමීව නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමද අද ආරම්භ කෙරින. රටට අවශ්‍ය පෙනිසිලින් නොවන ඖෂධ නිෂ්පාදනය මෙහිදී සිදු කෙරේ. රටේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම අරමුණයි. අද හඳුන්වා දුන් නව ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කිරීමෙන් එම ඖෂධය ආනයනයට වාර්ෂිකව වැයවන රුපියල් මිලියන 70ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අරමුදල් මෙම නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කර තිබේ. 70ක් විතර ඖෂධ ගෙන්නන්නේ ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, බංගලාදේශයෙන්. ඉතින් එහෙම අපි ගේනවා අපිට තියෙනවා වගකීමක් මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍ය ඥානය තියෙන පිරිස ඉන්නවා. ඉතින් එවැනි අවස්ථාවකදී අපි ඥානයෙන්, බුද්ධියෙන්, ඒ ක්‍රියාකාරීත්වයෙන් සේවයක් ලබාගත යුතුයි අපි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක් මේ රටේ නිෂ්පාදනය විය යුතුයි. ඒ වගේම පිටරටින් ගෙනෙන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතුයි අපි විශ්වාස කරනවා. එහෙමනම් වෛද්‍ය අංශයෙන් වේවා වෙනත් අංශයකින් වේවා අපි කළ යුතු තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. බස්නාහිරින් පිටවන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද උදෑසන 6 අවසන් වූ පැය 24 තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1705 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගෙබිඩි මවුරුන් රඳවාගෙන දරුවන් විකිණීම සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ විමර්ශනයක් ක්‍රියාත්මක බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් 47 හැවිරිදි පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී දරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ලිපිගොනු 30ක් සොයාගත් බව අජිත් රෝහණ මහතා පවසයි. දරුවෙකු ඉපදීමට පෙර ඔහු සම්බන්ධයෙන් මූල්‍යමය ප්‍රතිෂ්ඨාවන් මත කිවිසුම් ඇති කර ගැනීමට ලංකාවේ නීතිය අනුව අවකාශ ලැබෙන්නේ නැහැ. 2006 වර්ෂයේදී ලංකාවේ අපරාධ නීතියට ගෙනා සංශෝධනයෙන් පැහැදිලිව සඳහන් වෙනවා මිනිස් ජාවාරම නැමැති වරද සිදු කිරීමක් ලෙස. ඒ වගේම උඩා දරුවන්, ඒ වගේම ළමයින් භාණ්ඩ ලෙස විකිණීමට ඒ සඳහා ගිවිසුම් ඇති කර ගැනීමට මුදල් වලට හුවමාරු කිරීමට ලෝකයේ කිසිම නීතියක් අනුව හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ නීතියට අනුව කුලවද්දා ගැනීමේ ආක්ෂේපනකට පටහැනිව එම දරුවන් තුන්වන පාර්ශවයන් වෙත ලබා දී ඇති බවත් වාර්තා වී තිබුණා. මුදල් මත දරුවන් ලබාගෙන නියම අධිකරණමය ක්‍රියාදාමය අනුගමනය නොකර තිබෙනවා නම් ඒ අයට එරෙහිවත් නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. කොවිඩ්-19 හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයන්ගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමට ඉහළ මට්ටමේ තාක්ෂණික කමිටුවක් පත් කර තිබේ. ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙක්ද ඇතුළත් වේ. මෙම කමිටුව සම්පූර්ණයෙන්ම ස්වාධීන කමිටුවක් බව රජය අවධාරණය කරයි. කිසිදු බලපෑමකින් තොරව විද්‍යාත්මක කරුණු මත පදනම්ව පමණක් එහි කටයුතු සිදු කෙරේ. මේ අතර එසේ මේ යන මුස්ලිම් පුද්ගලයන්ගේ දේහ තාවකාලිකව ශීතාගාරවල තැන්පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් COVID-19 ආසාදිතයන් 428 දෙනෙකු අද උදෑසන වන විට අලුතින් හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් එක් අයෙකු විදේශගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. ඉදිරි පුද්ගලයන් 427 දෙනා දේශීයව හඳුනාගත් අය බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයේදී. එම සංඛ්‍යාව 193කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 101 දෙනෙකු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 42 දෙනෙකු ලෙස ආසාදිතයන් වාර්තා වේ. අනෙක් ආසාදිතයන් 91 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පුකුරෙන් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 34377කි. ඉන් පුද්ගලයන් 25892 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ. ඊයේ වන විට මෙරටින් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 38058කි. ඉන් පුද්ගලයන් 29299 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත. රෝහල්ගතව සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිතයෝ 8576 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබති. අද උදෑසන වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සම්පූර්ණ මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබේ. සිරකරුවන් 8300කට අධික සංඛ්‍යාවක් මේ වන විට නිදහස් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වතේ මහතා පවසයි. සිරකරුවන් නිදහස් කිරීම සඳහා සිව් අවුරුදු සමාලෝචනයක් ලබා ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව තවත් සිරකරුවන් පිරිසකට නිදහස ලබා දීමට හැකිවනු ඇතැයි මහනුවරදී මාධ්‍යවේදීන් අද හමු අවස්ථාවේදී ඔහු පැවසීය. බන්ධනාගාර නිලධාරීන් 1900 දෙනෙකු බඳවා ගැනීමට ක්‍රියා කරන බවද හෙතම කීවේය. සිව් අවුරුදු සමාලෝචනය කියන්නේ මරණ දඬුවම දීලා තියෙන සිරකරුවෙක්ට ජීවිතාන්තය දක්වා ඒක අපි අඩු කරනවා. ජීවිතාන්තය දක්වා සිරකරුවන්ට අවුරුදු 20කට අඩු කරනවා. ශ්‍රේයවීමේ පදනමක් යට ඒගොල්ලන්ගේ යහපත් කල්ක්‍රියාව අනුව මෙතුමන්ලාගේ වාර්තාවක් අනුව අපිට ඒ සිරකරුවනුත් නිදහස් කරන්න හැකියාව තිබෙනවා. අපිට අධිකරු ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා ශ්‍රණිකව හමුදාවලින් අසුන 500ක් බඳවා ගන්න. ඊට අමතරව අපි තව 1400ක් බඳවා ගන්න අවශ්‍ය කටයුතු අපේ කරමින් පවතිනවා. අපි මේක බාර ගන්නකොට 27000 ගන්න. දැන් අපි 19000 ගන්නකට බස්සලා තියෙනවා. ඒ හින්දා ඒ තිබුණ තදබද අඩු වෙලා තියෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. කොරෝනා වසංගතයේ හමුවේ රටේ පවත්නා නීති රීතිවලට අනුගත වෙමින් මෙවර නත්තල සැමිරිය යුතු බව එක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යයන අයිකකේ හිටපු අධ්‍යක්ෂ බෙනඩික් ජෝෂප් පියතුමා පවසයි. ජාතික ගුවන්විදුලියේ සුභාරතී වැඩසටහනට අද එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ නත්තලේ සැබෑ කතාන්දරය සහ එහි අන්තර්ගතය ලෝකවාසීන් හා බැඳෙන අතර යහපත් සිතින් ඒ පිළිගත යුතු බවයි. සැබෑ නත්තලේ අරුත අන් අයට පෙන්විය යුත්තේ විවෘත මනස හා පිළිවෙල සැබෑ ලෙස සකස් කර ගැනීම තුලින් බවද උන්වහන්සේ පැවසූහ. නත්තල දෙසැම්බර් මාස 24 සහ 25 යන දෙදිනට පමණක් සීමාවන්නක් නොවේ. ඉන් මතුවන දර්ශනය සහ ආලෝකය සැමදා ජීවිත තුළ පැවතිය යුතු බව උන්වහන්සේ පැවසූහ. නත්තල් මංගල්‍ය දෙසැම්බර් මාසේ 24-25 දිනවලට සීමාවන්නක් නොවේ. එයින් මතුවන දර්ශනය, එයින් විදුහන ආලෝකය සැමදා අප ජීවිතවල ක්‍රියාත්මක විය යුතුයි. අපි තවත් අවස්ථාවල් වලදී කියනවා සතුටෙන් ප්‍රීතියෙන් අපි කල් ගෙවන විට හැමදාම අපිට නත්තල් කියන කාරණය. ඒකෙත් ඇත්ත වශයෙන්ම ඉතින් ඒක බාහිර අර්ථකථනයක්. නමුත් එයින් කියවෙන්නේ නත්තලේ උපතේ කතාව හුදෙක් එක ස්ථානයක කේන්ද්‍රීය වෙලා එතනින් අවසාන වන්නක් නෙවෙයි. එය එක්තරා විදිහක ඉදිරි දෝලණය වීමකට ඇතිවන එක්තරා සංසිද්ධියක් හැටියට මම මෙම අවස්ථාවට එක්වූ කතෝලික සමාගමේ මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව පියතුමා පැවසුවේ වසංගත තත්ත්වයේ හමුවේ මෙවර නත්තල එලිමහනේ වන්දනාමාන කටයුතු මගින් සැමිරිය නොහැකි බවයි. එහෙත් ජීවිත ඇතුළාන්තයට ගොස් හුදකලා වූ ජේසුස් වහන්සේ සොයා යා හැකි බවත් ඒ සඳහා සැමට ආරාධනා කරන බවත් උන්වහන්සේ පැවසූහ.
දෙවියන් වහන්සේ දේවත්වය ශූන්‍ය කරගෙන දෙවියන් වහන්සේ දෙවි කෙනෙක් මේ ලෝකෙට එන්නේ. එතකොට උන්වහන්සේ පූර්ණ මනුස්සයෙක් ඒ වගේම පූර්ණ දෙවි කෙනෙක්. මේ දෙකේ සංකලනයක් තමයි දේශ ස්වාමීන් වහන්සේ තුළ අපි දකින්නේ. එතකොට මේ පූර්ණ වූ මිනිසා පූර්ණ වූ දෙවිදා තමයි දිලිඳෙක් හැටියට මේ මනුකය ගන්නෙ. එතකොට ඔහු මනුකය අරගෙන මේ ලෝකෙට එදී මේ හැම දෙයක්ම ත්‍යාජ කරනවා නේ. ස්වර්ගයේ ඉඳලා මේ ලෝකෙට එමම ලොකු ත්‍යාගයක්. උන්වහන්සේ ස්වර්ගයේ ත්‍යාජ කරනවා. උන්වහන්සේ එදා ඒ හැම දෙයක්ම බිඳුවට දාලා තමයි මේ උන්වහන්සේ එතනට එන්නේ. එතකොට ඒ පැමිණීම තුළ උන්වහන්සේ එන්නේ මේ දෙක යා කරන්න. අපේ ජීවිතයේ අපි යා යුතු තැන නැත්නම් අපි දකින සිහිනය ඒක බද්ධ කරන්න, යා කරන්න තමයි උන්වහන්සේ මේ ලෝකෙට එන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා තරුණ හා ආසන බලමණ්ඩල රැස්වීම මේ දිනවල පැවැත්වන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතා පවසයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම රැස්වීම පැවැත්වේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය උපදේශවලට අනුව ඇතැම් ආසනවල මෙම රැස්වීම නොපැවැත්වන බව හෙතම කියයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෑතකදී නිකුත් කළ විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දුව කළහ. බෝයිනක අලු විහාරයේ ස්තුරේ රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්තුරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් පිළිබඳ සලකා බැලීම ඉකුත් දින 3 පුරා සිදු කෙරිණ. ඉන් අනතුරුව අද සිය තීරණයේ ප්‍රකාශයට පත් කරමින් එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බෝයිනක අලු විහාරයේ මහතා මේ බව දැනුම් දුන්නේය. 2019 වසරේදී අපොසු සස්පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් 40 දෙනෙකු මෙම පෙත්සම් ගොනු කර තිබුණේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහන යටතේ තවත් පියවරක් බලංගොඩ පින්නවල උඩගම පින්නවත්ත ශ්‍රී පරම බෝධිරාජාරාම විහාරස්ථානයේ අද පැවැත්වේ. විහාරාධිපති පූජ්‍ය උඩවැල ජනරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එය පැවැත්වීමට නියමිතයි. තෙරුවන් සරණයි. ලෝකයේ වසාගත් COVID-19 උවදුරින් පීඩාවට පත්ව සිටින සියලු සතහට එත්පිනිස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය කරන රතන සූත්‍ර දේශනාව හා සෙත්පිරිත් දේශනා මාලාවේ 61 වන රතන සූත්‍ර දේශනාව හා සෙත්පිරිත් දේශනාව බලංගොඩ පින්නවල උඩගම පින්වත්තේ ශ්‍රී පරම්බෝධිරාජාරාම විහාරස්ථානයේ සිට අද දින සවස 6:30 සිට 7:30 දක්වා සජීවීව ප්‍රචාරය කෙරේ. සදහැ සිටින් පිරිත් ශ්‍රවණය කර තුනුරුවනි ආශිර්වාදය ලබා ගන්නා ලෙස කාරුණිකව සිහිපත් කර සිටිමි. තෙරුවන් සරණයි. මීළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්න. මේ මල්ලිත් යන්න ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ශ්‍රී ලංකාවේ පාරිසරික සංවර්ධන කටයුතු සඳහා තම රටේ උපරිම සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැට්‍රොලි මහතා පවසයි. රුසියානු තානාපතිවරයා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ හමු විය. අමාත්‍යංශ නිල නිවසේ පැවති හමුවේදී මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය යටතේ පුළුල් පාරිසරික සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. පැල මිලියන 2ක් රෝපණය කර මෙරට වනගහනය ඉහළ නැංවීම ගංගා නිම්න සංරක්ෂණය සඳහා සුරකිමු ගංගා වැඩසටහනක් ඇරඹීම මෙන්ම සෑම අංශයක්ම සහභාගී කරගනිමින් පරිසර ව්‍යාපෘති ඇරඹීමට පරිසර අමාත්‍යංශය කටයුතු දා තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව.
දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. කොවිඩ් වසංගතයේ මුවාවෙන් ජංගම රථ ජනතාවගෙන් අධික ලෙස මුදල් අය කර කිසිදු ප්‍රමිතියකින් තොර භාණ්ඩ අලෙවි කරන බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගතේ. පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වෙළඳපොලේ මිල ගණන් වලට වඩා වැඩි මිල ගණන් වලට අලෙවි කෙරේ. මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු යුතු බව ඔහු පවසතේ. පාරිභෝගික අධිකාරියේ බලධාරීනි මේ ඔබේ අවධානයටයි. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්ය කිරි දඹදිව වන්දනාවට තෝරා ගන්නා සදහවතුන් වෙත ආර්ය කිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්ය කිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. ඇමරිකාවේ රාජ්‍ය ආයතන ඇතුළු ව්‍යාපාරික ආයතන රැසකට එල්ලූ සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දක්වා ඇති ප්‍රතිචාරය වත්මන් ජනාධිපති ධුරයට තේරීපත්ව සිටින ජෝ බයිඩන් මහතා දැඩි ලෙස හෙලා දකි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එරට ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව හැකර්වරුන්ගේ ප්‍රහාරයට ලක්විය. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ නීතිපති විලියම් බාර් යන මහතුරුන් පෙන්වා දෙන්නේ මේ සඳහා රුසියාවේ මැදිහත්වීමක් පවතින බවයි. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට තවදුරටත් සීමා පැනවේ. COVID-19 වෛරසය පෙතර යාම වැළැක්වීම සඳහා ලැබෙන නත්තල් සමය ඉලක්ක කර එම පියවර ගත බව එරට රාජ්‍යය කියයි. ඒ අනුව සිඩ්නි නගරයේ ජනතාවට නිවාඩු දිනවලදී වැඩිහිටි ඥාතීන් තම නිවස වෙත ගෙන්වා ගත හැකිය. එය වැඩිහිටියන් 10 දෙනෙකුට සීමා කර තිබේ. සිඩ්නි නගරයෙන් අද කොවිඩ් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනාගෙන ඇත. එම නගරයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 98ක් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මත්තල ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. විදේශීය සංචාර ගමනාන්තයක් ලෙස ඒ සංවර්ධනය කිරීමට අමතරව මෙය පියවර ගන්නා බව හෙතම කියයි. COVID-19 වසංගතය පැතිර යාමට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවින. සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග එම වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. ක්‍රීඩා පුවත්. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආත මහතා පවසයි. මේ වන විට කණ්ඩායම සාර්ථකව පුහුණුවීම්වල නිරත වේ. ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාවේදී ඉහළ සෞඛ්‍ය ආරක්ෂාවක් සැපීමට කටයුතු දා තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මිකී ආත මහතා සඳහන් කළේ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ගේ අභියෝගවලට මුහුණ දීමට ක්‍රමවත් පිතිකරණ සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය සෙන්චූරියන්හිදී ලබන 26 වෙනිදා ආරම්භේ. ව්‍යාපාරික පුවත. සිංහ එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයන් සඳහා ආකර්ශනීය වට්ටම් ඇතුළු විශේෂ දීමනා රසක් ලබා දීමට සූදානම් වෙයි. මේ යටතේ සිංහ ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ www.singh.lk වෙබ් අඩවිය මගින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා සිට 25ක් දක්වා වට්ටම් ඇතුළුව තෝරාගත් භාණ්ඩ සඳහා වසර 3ක කාලයක විශේෂ වගකීම් කාලයක් හිමි වේ.
මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන මගින් රූපවාහිනී යන්ත්‍ර සඳහා රුපියල් 30,000ක් දක්වා වූ වෙළඳ වට්ටම්, රෙදි සෝදන යන්ත්‍ර සඳහා රුපියල් 26,000ක් දක්වා වූ වෙළඳ වට්ටම්, වායු සමීකරණ යන්ත්‍ර සඳහා රුපියල් 15,000ක් දක්වා වූ වට්ටම් ඇතුළු විශේෂ වරප්‍රසාද හිමි වෙයි. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. මෙරට කහවගා කරන දේශීය ගොවිය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු යොදා ඇත. කහ කිලෝවක මිල මේ වන විට රුපියල් 500ක් පමණ දක්වා අඩු වී තිබේ. දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරු මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැසි තද වැසි ඇතිවෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. රටට අවශ්‍ය භාණ්ඩ රට තුළම නිෂ්පාදනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පවසයි. බස්නාහිරින් පිටවන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව. මෙරටින් COVID-19 ආසාදිතයෝ 428 දෙනෙක් අලුතින් හඳුනා ගැනීමති. කොවිඩ් හේතුවෙන් මේ යන මුස්ලිම් පුද්ගලයන්ගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය තීරණය කිරීමට පත් කළ තාක්ෂණික කමිටුව ස්වාධීන බව රාජ්‍ය අවධාරණය කරයි. සිරකරුවන් 8,300කට අධික සංඛ්‍යාවක් මේ වන විට නිදහස් කර ඇතැයි ලුහන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මෙරට පාරිසරික සංවර්ධන කටයුතු සඳහා රුසියානු රජයේ උපරිම සහාය. කොවිඩ් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට තවදුරටත් සීමා පැනවේ. ප්‍රවෘත්තීන් සමාප්තයි.